බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. තුන්වන දේශනාව ඉරියාපද සම්පජාඤ්ඤ භාවනාව. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනාම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න. බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ඒ නිසා ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය විශේෂයෙන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව ඇසුරෙන් අපට ඊටාම වැදගත් භාවනාවට ප්‍රයෝජනවත් වන ධර්ම කොටාසයන්. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අපි ධර්ම දේශනාව ආරම්භයේ දෙවියන්ට ආරාධනයක් කරා. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා. මේ දේවාරාධනාව අපිට අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා දිහා බලද්දී. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මහරහතන් වහන්සේලාවත් අපේ බුදුරජාණන් වහන්සේවත් ත්‍රිපිටකයේ කිසිම තැනක බණ කියද්දී මේ විදිහේ ගාථාවක් මෙහෙම කියලා දෙවියන්ට ආරාධනා කරලා ධර්ම දේශනාව පටන්ගත්ත බවක් අපිට හොයාගන්න නෑ. එහෙමනම් ඇයි අපි මේ දේවාරාධනාව අද සිදු කරන්නේ? ඔබ දන්නවා අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ. මිහිඳු මහරහතන් වහන්සේ අපි හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. අපිට උන්වහන්සේ තවත් දෙවනි බුදු කෙනෙක් හා සමානයි. එදා මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් දවසේ මිස්සක පව්වට වැඩම කරලා ඔබ දන්නවා දේවානම්පියතිස්ස රජ්ජුරුව ඇතුළු එදා දඩේමේගිය පිරිසට තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවෙන් මිස්සක පව්වෙදි දහම් දෙසුවේ. ඒ බණහල රජ්ජුරුව ඇතුළු රාජකීය පිරිස තුනුරුවන් ගැන පැහැදිලා තෙරුවන් සරණ ගියා. එදා රජ්ජුරු ආරාධනා කරා ස්වාමීනී අපිත් එක්ක අනුරාධපුරයට වඩිමු. ඔබවහන්සේලා මේ වැඩම කරලා ඉන්න මේ මහා වනාන්තර ප්‍රදේශේ. එදා රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අද රාත්‍රී අපිට කාර්යයක් තියෙනවා. රජ්ජුරුව යන්න. එහෙනම් ස්වාමීනි හෙට උදෑසනින් මගේ මාලිගාවට වඩින්න. ඔබවහන්සේලාට මං දානීය සූදානම් කරන්නම් කියලා දානෙටත් ආරාධනා කරලා රජ්ජුරුව ඇතුළු පිරිස අනුරාධපුර නගරයට පිටත් වෙලා ගියා. එදා රාත්‍රී මිස්සක පව්වේ මහ වනාන්තරේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ මේ පිරිස නතර වුණා. බණ්ඩුක උපාසකතුමත් මිහිඳු මහරහතන් වහන්සේ රාත්‍රී පොසොන් දවසේ රාත්‍රී එතන වැඩ හිටිය මහරහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා අතරින් බොහෝම 이르දි බල සම්පන්නම කෙනා සුමන සාමණේරයන් වහන්සේ. උන්වහන්සේට කතා කරලා කියනවා ඔබ මේ ලංකා භූමිය පුරාම දෙවියන්ට අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට උක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවරු බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවට මැහෙන්න ආරාධනයක් කරන්න බණහන්න එන්න කියලා මිස්සක පව්වට. ඒක කතා කරලා කෑ ගහලා කටෙන් කියන දෙයක් නෙමෙයි. අපි දන්නවා අපි කතා කරොත් අපේ හඬ පැතිරිලා යන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි 이르දියෙන් ගෝසාවක් හැටියට ධානයකට සමවැදිලා මේ 이르දියෙන් ගෝසාව පතුරවද්දී ලංකා භූමියේ යම් කෙලවරක ඈත ඉන්නවද එයාටත් ළඟ ඉඳන් අඬ ගහනවා වගේ ඇහෙනවා. ළඟම ඉන්න කෙනාටත් ඇහෙනවා. දෙව්ලොව ඉන්න අයටත් ඇහෙනවා. ඒ වෙලාවේ තමයි මේ ගල මුදුනට වැඩම කරලා අභිඥා පාදක ධානයකට සමවැදිලා සමාපත්තියෙන් 이르දියෙන් ගෝසාවක් පැතිරෙව්වා.
සමන්තා චක්කවාලේ සුමි අන්තරීක්ෂය අහසි රැස්වෙලා ඉන්න දෙව් බමුන් ඒ වගේම ලංකා භූමිය පුරාම ඉන්න සියලු දෙනා. ධර්මය ශ්‍රවණය කරන්න. සද්ධම්මං මුනිරාජස්ස මේ මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න. සුනන්තු සග්ග මොක්කදං ඒ ධර්මය ශ්‍රවණය කරලා. ඒ ස්වර්ග ඒ නිවන අවබෝධ කරගන්න. ඒ නිවන් අවබෝධය ගැන හිත පහදවාගන්න. ධම්ම සවන කාලෝ අයම්බදන්තා. මේ ධර්මය ශ්‍රවණය කරන්න කාලයයි. ධර්මය ශ්‍රවණය කරන්න කාලයයි. ඒ සඳහා පැමිණෙත්වා කියලා ඔය හඬ ගෝසාවක් හැතිරයට පැතිරෙව්ව. එදා විශාල පිරිසක් රාත්‍රී අතුරු සිදුරු නැතුව මිස්සක පව්ව දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වගේම ලංකා භූමිය ඇසුරු කරගෙන හිටිය. භූමාටු දෙවරු උක්ෂ දේවතාවරු පර්වත දේවතාවරු සීමස්තක දේවතාවරු ඉළඟට අමනුස්්‍යයන් යක්ෂයන් පවා පිරිලා ඉතිරිලාගිය. මිහිදු මහරහත්තන් වහන්සේ එදා ඒ අයට සමචිත්ත පරියාය සූට්‍ර දේශනාවෙන් දහම් දෙසවා. අන්නේ නිසා අපි අදත් ලංකාවේ බණ කියනකොට අපේ ශ්‍රී ලාංකේ ස්වාමීන් වහන්සේලා මේ මිහිදු මහරහත්තන් වහන්සේගේ ආගමනෙන් ආරම්භ වෙච්ච මේ ලංකා සම්බුද්ධ ශාසනය තුළ ශ්‍රී ලාංකේ ස්වාමීන් වහන්සේලා ඒ දේවාරාධනාව කරලා තමයි ධර්ම දේශනාව පටන්ගන්න. ති එහෙමනම් පිංහතුනේ අද දවස අපි මේ සතර සතිපට්ඨානි ගැන අපි කතා කරේ. අපි දන්නවා හැම බුදු කෙනෙක්ම දේශනා කරන දේශනා අතර අවිධහිත දේශනා කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවන්. එහෙම නම් මේ සතර සතිපට්ඨාන දේශනාව හැම බුද්ධ ශාසනයකම මේ විදිහටම ඒ සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන. අපි කතා කරා මේ දේශනාව තුළදී දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනාවක් කියලා. ඔබ දන්නවා බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අහන්නේ ඕක කරලා කවද හම්බෙයිද ඔය ප්‍රතිඵල මේ ජීවිතයේ ලැබෙයිද කොච්චර කාලයක් යයිද ඕක කරලා හරියයිද එහෙම අහන බොහෝ පිරිසක් ඉන්නවා. මේ ධර්මයේ සන්දිට්ඨිකයි. මේ ජීවිතයේ ප්‍රතිඵල ලැබෙන දෙයක්. හැබැයි මේ ජීවිතයේ ප්‍රතිඵල ලබන්න නම් ඒක ප්‍රාර්ථනා කර කර ඉඳලවත් හිත හිතා ඉඳලවත් ප්‍රමාද වෙවී ඉඳලා ලැබෙන දෙයක් නෙමේ. කවුරුත් බන්දේසියක තියලා මෙන්න ඔය අසුවාන් වෙන්න බලාගෙන හිටියන මේන් ඔයාට කියලා එහෙම ගෙනත් දෙන්නේ. උත්සාහයෙන් වීරියෙන් තමන් සාක්ෂාත් කරගත යුතු දෙයක් තියෙන. ඒ සඳහා බාහිරින් ලැබිය යුතු දේවල් තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණේ බාහිරින් ලැබිය යුතු දෙයක්. හැබැයි මේ ධර්මය අවබෝධ වෙන්න නම් තමා තුළ ඇතිකරගත යුතු දේවල් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. මේ අහන ධර්මයට අනුව නුවනින් විමසීම. දැම් මේ බණහන ඔබ මේ දේශනාව තුළ හොඳට හිත පිහිටවාගෙන ඒ ගැඹුරු සතිපට්ඨාන කොටස් භාවනා කොටස් මෙන්න මේ විදිහටයි අපි හිතයොමු කරන්න කියනකොට ඔබ ඒ විදිහට විමසල තමා තුළින් බලන්න ඕන. මේ ධර්මය ඕපනයිකයි තමාට පමුණවාගෙන බලන්න තියෙන. ඒ නිසා තමාට පමුණවාගෙන තමා තුළින් විමසනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. ඊළඟදේ තමයි ධම්මානු ධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූල විදිහෙ ජීවන රටාවක් ජීවිතයක් ඊට අනුකූල ප්‍රතිපදාවක් ඔබ අනුගමනය කරන්න දක්ෂ වෙන්නට ඕන. අන්න එතකොට ඔබට පුළුවන් මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්. එහෙමනම් පිංහතුනේ අද අපි කතා කරන්න මේ සතර සතිපට්ඨානේ ඉතාම වැදගත් භාවනා කොටසක් කායානු පස්සනාවට අයිති. අපි කලින් ධර්ම දේශනා දෙකේදිම කතා කරා සතර සතිපට්ඨාන කියන්නේ මොකක්ද කොයි විදිහද සරලව තේරුම් ගැනීමක් සිදු කරා. ඒ වගේම සතර සතිපට්ඨානේ ප්‍රධානම කායානු පස්සනාවට අයිති ආනාපාන සති භාවනාව අපි වඩන්නේ පටන්ගන්නේ පුරුදු කරන්නේ කොහොමද කියලා විස්තරාත්මකව ගිය ධර්ම දේශනාවදී අපි කතා කරා. ඉතින් අද දවසේ අපි විශේෂයෙන්ම ඔබට භාවනාව දියුණු කරන ධර්මය දියුණු කරන ධර්ම මාර්ග යන ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් භාවනාවක් ඉරියාපත භාවනාව සම්පජන්‍ය භාවනාව මේ භාවනා ක්‍රම දෙකම එකහස් පුංචි බැඳීමක් තියෙනවා. හැබැයි ඉරියාපත භාවනාවටත් වඩා සම්පජන්‍ය භාවනාව තවත් ටිකක් දියුණු අවස්ථාව.
මේ භාවනා දෙකම හොඳින් තේරුම් ගත්ත කෙනෙකුට අපට පුළුවන් අනිත් හැම වෙලාවකම අපේ හිත රැකගන්න. මේ භාවනාවේ තියෙන වැදගත්කම බුදුරජාණන් වහන්සේ අවස්ථාවක පෙන්න මහණෙනි සක්මනේ සක්මන් භාවනාවක් තුළ සමාධියක් උපද්දව ගන්න පුළුවන්නම් හිත එක කරන්න පුළුවන්න. ඒ සමාධිය බොහෝ කාලයක් පවත්ව ගන්න පුළුවන්. සමාධි චිරස්ථිතිකෝ හෝති කියනවා. ඒ නිසා සක්මන කියන එක ඉතාම වැදගත්. මොකද බොහෝ පිරිසක් අපි දන්නවා භාවනා කරද්දී ඔවුන් භාවනා කරනවා කියපු ගමන් හිතේ මවාගන්නේ බිම වාඩි වෙලා එරමිනිය ගොතාගෙන අර බද්ධ පරියන්කෙන් වාඩි වෙලා අත් දෙක අල්ල උඩ අනිත් අල්ල තියලා ඇස්පියාගෙන භාවනා කරනවා කියපු ගමන් දකින්නේ අර භාවනා කරන පින්තූර ඉරියව්වල ඒක තමයි අපි භාවනාව කළ හිතන්. වෙන නම් කිසිම ක්‍රමයකින් අපි ඔය හිටගෙන සක්මනේ නිදාගෙන ඉන්න ඉරියව්වෙන් තිට්ටන් චරන් නිසින්නවා සයානවා මේ විදිහට භාවනා මනසිකාරයක යෙදෙන්න පුළුවන් කීවට අපේ හිතට එන්නේ අර ඉරියව්වම තමයි. පිංගතුනි භාවනාවේදී බොහෝ පිරිසක් පුරුදු වෙනවා ඒ විදිහට වාඩි වෙලාම භාවනා කරන. හැබැයි ඒ වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. කෙනෙකුට සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45ක් යනකොට එක්ක අත් දෙක කකුල් දෙක රිදෙනවා. එක්ක කොන්ද රිදෙනවා. එක්කෝ දැන් හිත එපා වෙනවා නැගිටින්න හිතෙනවා හිත විසිරෙනවා. ඒක තමයි ආධුනිකයෙක් මේ භාවනාව ආරම්භ කරන පටන් ගන්න සාමාන්‍ය කෙනෙකුගේ ස්වභාවය. කාලයක් භාවනා කරලා හිත දියුණු කරගත්ත සමාධිය වඩාගත්ත භාවනාවටම ඇලුම් කරන කෙනෙකුට පැය ගණනාවක් වුණත් ඒ භාවනාවේ ඇලි වාසය කරන්න භාවනාවේම යෙදෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය පුද්ගලයන් අපි දන්නවා ඉඳගෙන භාවනා කරත් පැය භාගයක් විනාඩි 45ක් භාවනාවට වාඩි වෙන්නෙත් එක්ක බෙල් එක තියාගෙන නැගිටින්න කීයටද කියලා බලාගෙන. දැන් අර පැය භාගයක් අපි හිතමු. එයා පැය භාගයක් පුරුදු කරපු එක්ක ආනාපාන සතිය වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. බුදුගුණ මනසිකාරයක් වෙන්න පුළුවන්. අනිත්‍ය මනසිකාරයක් වෙන්න පුළුවන්. ඒ භාවනාව පුරුදු කරන. වෙලාව ඉවරුණාට පස්සේ හරි අන්තන් ඇති දැන් භාවනාව ඉවරයි කියලා භාවනාවෙන් නැගිටින. දැන් නැගිට්ටට පස්සේ අර වෙනද විදිහට පංච නීවරණ ඔස්සේ පංචකාමයන් ඔස්සේම හිත දුවනවා. ඒ කෙලෙස් අරමුණු වලට ඔහේ දුවන්න හිත ඉඩ දෙනවා. අනිත් කිසිම ඉරියව්වක කිසිම වුවමනාවක් නෑ. ඒ කියන්නේ දවසේ පැය 24න් පැය භාගයක් විතර භාවනාවක යෙදෙන කෙනෙක් ඉතිරි හැම වෙලාවෙම පැය 23:00මාරම සිහි කල්පනාව පවත්වන්න උත්සාහයක් ගන්නෙ නෑ. ඉරියව් තුල සිහිය පිහිටවන්නේ නෑ. ධර්ම මානසිකාරයක යෙදෙන්නේ. එතකොට පැය ගානක් පැය 23:00මාරක් මඩේම දාලා පැය භාගයක් හොදගන්න උත්සාහයක් ගන්න. හොද මඩේ දානවා වගේ වැඩ. ඒ නිසා පිංගතුනි භාවනාව පුරුදු කරගන්න කෙනා පුළුවන් තරම් වෙලාවක් හැම මොහොතේම ධර්ම මානසිකාරයක් තුල කුසල අරමුණක් තුල හිත රඳවා ගන්න උත්සාහයක් ගන්න. ඒක ඔබට පුළුවන්. එතනදී ඔබ කරන වැඩ කටයුතු කඩාකප්පල් වෙන්නේ නැහැ. මොකද බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය භාවනාවම හිත කිටියෝ ගෙදර වැඩ කරගන්නේ කොහොමද? අපිට වෙනද වගේ නෙමෙයි රස්සාවලට යන්න තියෙනවා, යුතුයකම් තියෙනවා. සමහර ගිහි ජීවිත ගත කරන අයට ගත්තොත් දරුමල්ලෝ, පවුල් ප්‍රශ්න, යුතුයකම්, රස්සාවල් හම්බ කරන්න, උයා පිහා ගන්න, ගෙවල් වල මහා වැඩ ගොඩක් අතරේ තමයි බණක් අහන්න, භාවනාවක් කරන්න පොඩි වෙලාවක් හදාගන්න. හැබැයි ඔබම හිතන්න ඔය කරන සියලු වැඩ කටයුතු අතරේ ඔබ ඔය වැඩ කටයුතු ගැනමද හිතන්නේ කියලා ඔබ හිතන්න. ඔබ උදේ නැගිටපු වෙලේ ඉඳන් දත් මදිනකොට මූණ හොදනකොට ඔබ වැසිකිලි කැසිකිලි කරන වෙලාවේ පවා කොයිතරම් දේවල් ඔස්සේ හිත දුවනවද? දහසක් අරමුණු, පසුතැවෙන දේවල්, පරණ කුණු ගොඩවල් මතක් වෙනවා. ඉදිරියට කරන්න තියෙන දේවල් ඔළුවෙන් සැලසුම් කරනවා. එක්ක තමන්ටත් අනුන්ටත් වැඩක් නැති දේවල් කොච්චර අපි හිතනවද? ඊළඟට උදේ කනකොට ගමනක් යනකොට අපි හිතමු වැඩට යන කෙනෙක්. ඔබ යනකොට බස් එකේ වාඩි වෙලා යනකොට හිතන්න පැයක් යනවා කියලා. එක්ක වාහනයක යනවා නම් අපි හිතමු වාහනයක තමන් පදවගෙන ගියත්
විනාඩි 45 පැයක් යනවා රසාව කරන තැනට. ඒ යන ගමන් කොච්චර දේවල් හිතනවද මිනිස්සු. ඒ යන ගමන් දුක හිතෙනවා. තරහ යනවා. කේන්ති යනවා. ඇලීම ඇති වෙනවා. රාගය උපදිනවා. කොච්චර දේවල් හිතේ මේ පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඔය අරමුණු එකින් එකට බලවත් වෙවි පවතින්නේ. ඊළඟට ඔබ වැඩක් කරන වෙලාවේ පවා හැම වෙලාවෙම එහෙම තමයි. ඔබේ දවස ගෙවනකොට වැඩිපුරම ඔබ මේ පංච කාමයන් එක්කම තමයි හිත පවත්වන්න. ඒ අතර ඔබට පුළුවන් නම් ඒ කරන හැම කටයුත්තක් ගැනම හොඳ සිහිනුවනින් සිහිය රැකගන්න සිහිය පවත්ව ගන්න. ඔබ කරන දේවල් ගැන ඉරියව් ගැන හොඳ සිහියෙන් ඉන්න. ඔබ නොදැනුවත්තම ඔබේ ක්‍රියාවත් හොඳ සිහි කල්පනාවෙන් වෙනදටත් වඩා අවධානයෙන් සිදුවෙනවා වගේම ඒ තුළ සිහිය දියුණු වෙනවා. ඒ නිසා සිහිය පුරුදු කරනවා කියන එක සතිය දියුණු කරගන්නවා කියන එක හරීම වැදගත්වෙනවා එදිනිදා වැඩ කටයුතුවලද. දැම් බලන්න සමහර වෙලාවට මිනිස්සුන්ට අමතක වෙලා. මේ කල්පනාව කොච්චර වෙන පැතිවල යනවද කියන්නේ සමහරු බස් එක වාඩි වෙලා ඔහේ කල්පනා කර හිනාවේ තනියෙන් හිනාවේ නො සමහර. ඔහේ බලාගෙන තනියෙන් හිනාවෙන වටපිට බලන කවුරුත් දැක්කද දන්නෙත් නෑ ලැජ්ජයි කියල. එතකොට මෙහෙම යනවා බහින තැන අමතකයි. සමට බස්හෝල් දෙකක් විතර ගියාට පස්සේ එක පාට වටපිට බලනකොට මතක් කියන්නේ. අපා බහින තැන පරක්කුයි දැ බහින්න ඕන ඉක්මට කියලා ආය ආපහු යනවා. ඊළඟට සමහරුන්ට වාහනයක හරෝන තැන අමතක වෙනවා යන්න වෙන කල්පනාවල. එක්ක වෙන පැත්තකින් ගිහිල්ලා අප අතනින්නේ හරවන්න තිබ්බ කියලා ආපහු ගිහිල්ල හැරිලයින. එතකොට මේ වගේ සමහරු වැඩ කර ඉන්න. කොච්චර නං වැඩ අමතක වෙනවාද. ගෙවල්වල ඔහේ ටැප් ඇරල දාලා අමතක වුණා කියන. සමහලා දොර ජැනෙල් වහන්න ඕනයිව ඔහේ ඇරල දාලා අමතක වෙලා. වැඩක් කර ඉන්නකොට කොච්චර නම් මිනිස්සුන්ට ඒ අවධානය ගිලිහුණාට පස්සේ මොන තරං අමතකවීම් අනතුරු විපත් ඒ තුළ මිනිස්සුන්ට සිද්ධ වෙනවාද. ඒ නිසා ඔබ කරන කටයුත්ත ගැනත් හොඳ සිහිනුවන පවත්වනවා වගේම ඔබේ ඉරියව් තුළ ඔබට පුළුවන් සිහිය පිහිටවන්. ඒ ඉරියව් තුළ සිහිය පිහිටවීම තුළ සිහිය දියුණු වෙනවා. ඔන්න අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ භාවනාව පෙන්නල දෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්කවේ බික්කු ගච්ඡන්තවා ගච්ඡාමීති පජානාති. ඔන්න කෙනෙක් යනකොට ඇවිදිනකොට තමන් ඇවිදිනවා කියලා හොඳට ඉරියව් වෙනස්වීම තේරුම් ගනිමින් ඒ ඉරියව් වෙනස්වීම තුළ හිත පිහිටවාගෙන හොඳට හිත පවත්වනවා ඒ තුළ. දැම් බලන්න ලොකු දෙයක් නෙමෙයි මේ. ඔබ ඇවිදිනකොට ඔබ ඇවිදගෙන යනකොට ඔබ හොඳට ඉරියව්ව තුළම හිත පිහිටවාගෙන ඔබේ කයේ වෙනස්වීම ඉරියව් වෙනස්වීම් හොඳට තේරුම් ගනිමින් ඒ තුළ හිත පවත්ව ගන්න. ටිතෝවා ටිතෝම් හිති පජානාති. ඔබ යම් තැනක නතර වුණානම් ඔබ හිටගෙන ඉන්නවා. ඒ හිටගෙන ඉන්න වෙලා බස්හෝල්ට ඒක වෙන්න පුළුවන් යම් තැනක වෙන්න පුළ ඔබ හිටගෙන ඉන්න වෙලාවට ඔබ හිස්මුදුනේ දම් පාදාන්තෙ දක්වාම හොඳට ඉරියව්ව සිහි කරලා තමන් හිටගෙන ඉන්න ඉරියව්ව තුළ කය පවතින ආකාරි මෙනෙහි කරමින් හිත පවත්වනවා. හිත වෙන අරමුණුවලට දුවන්න දෙන්න. ඊළඟට නිසින්නෝවා නිසින්නෝම් හිති පජානාති. ඔබ වාඩි වෙලා ඉන්නකොට. බස්සයක යනකොට වෙන්න පුළුවන් වාහනක යනකොට වෙන්න පුළුවන් ගෙදර පුටුවක වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුව වැඩ කරන තැනක වෙන්න පුළුව. ඔබ හොඳට ඔබේ ඉරියව්වට හිත පිහිටෝලා ඔබේ හිස බෙල්ල උරහිස් අත් දෙක ඉන්න ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට මෙනෙහි කරමින් ඒ ඉරියව්ව තුළ හිත පවත්ව ගන්න හොඳ සිහියෙන් උත්සාහයක් ගන්න. ඒ වගේ මයි සයානෝවා සයානෝම් හිති පජානාති. ඔබ නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉන්න ඉරියව්ව තුළ ඔබේ කය පවතින්නේ යම් ආකාරයෙන්ද ඔබ හොඳට ඒ ඉරියව්වේම හිත පිහිටවාගෙන ඉරියව්ව තුළ හිත පවත්වනවා. තමන් නිදාගෙන ඉන්නවනගේ නිදාගනින් ඉරියව්ව තුළ තමන්ගේ ඉරියව්ව තුළයි හිත පවත්තන්න. ඊළඟට බුදුහාන්දුරුව පෙන්නනවා යතා යතාවා පනස්සකායෝ පනීහිතෝ හෝති. තතා තතානම් පජානාති.
ඔබ යම් යම් ආකාරයෙන් කය පවත්වනවද. ඒ ආකාරයෙන් කායික ඉරියව් වෙනස්වීම ඒ ආකාරයෙන් ඔබ තේරුම් ගන්න. ඒ කියන්නේ ඔබ හිතන්න අපි හිටගෙන ඉන්නවා කියනෙකොට ඒ අතර ඉඳගන්නකොට ඉරියව් වෙනස් වෙන හැටි, ඇවිදිනකොට ඉරියව් වෙනස් වෙන හැටි, ඊළඟට ඔබ නිදාගන්න ගිහින් ඉරියව් වෙනස් වෙන, නිදාගන්න කියලා හිත එක ඉරියව්වෙන් ඉන්නව නෙමෙයි. ඇඳේ එහාට පෙරලෙනවා, මෙහාට පෙරලෙනවා, අතපය හසුරුවනවා, දිගහරිනවා, වැඩක් කරන්න ගියත් ගමනක් යනකොට ඒ හැම වෙලාවෙම යම් යම් ආකාරයෙන් ඉරියව් පවතිනවද ඒ හැම ආකාරයෙන්ම ඉරියව් වෙනස්වීම තේරුම් ගනිමින් ඉරියව් වෙනස්වීම තුළ හිත පිහිටවා ගන්න. එතකොට මේක පුරුදු වුණාට පස්සේ මේක එක පාට කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. ඇයි පුරුදු නෑ. හැබැයි ඔබ පුරුදු වුණොත් ඔබේ හිත හැම වෙලාවෙම රැකෙනවා, ආරක්ෂා වෙනවා, කෙලෙස් සහිත අරමුණු ඔස්සේ දුවන්නේ නෑ. ඔබේ හිත ආරක්ෂා වෙනවා වගේම ඔබ වෙනද කරන වැඩ කටයුතු හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් සිදු කරනවා වගේම ඔබ නොදැනුවත්ව ඒ තුළ සතිපට්ඨානෙ වැඩෙනවා. හිත රැකෙනවා. සිහිනුවන දියුණු වෙනවා ඉරියාව්ව තුළ හිත පිහිටවන්න පුරුදු කිරීම තුළ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහෙරති. එතකොට මේ විදිහට තමන්ගේ කයේ ඉරියව් වෙනස්වීම තුළ හොඳට හිත පිහිටවාගෙන දකිනවද. බහිද්ධවා කායේ කායානු පස්සේ විහරති. මේ බාහිරායගේ ශරීරවලත් අපි දකිින් දැම් බලන්න පාරය යනකොට කොච්චරනං ඇස්වලට දකිනවද. ගෙදරයි වෙන්න පුළුවන්, අසල් වැසිය වෙන්න පුළුවන්, මිනිස්සු ඒ හැමෝගෙම ඉරියව් වෙනස්වීමත් මේ විදිහමයේ කියලා ඒ ඉරියව් වෙනස්වීමත් හොඳට නුවනින් දකිනෝ. තමාගේ කය වගේමයි. අජ්ජත්ත බහිද්ධවා කායේ කායානු පස්සේ විහරති. තමා තුළත් බාහිරායත් තුළත් මේ කයි ඉරියව් වෙනස්වීම පවතින්නේ මේ විදිහටයි කියලා හොඳට දකිින්. ඊළඟට මේ ඉරියව්ව තුළ හිත පිහිටවන්න පුරුදු වෙච්ච කෙනාට හොඳට මතකතියාගන්න ඒක තුළ භාවනාවක් හැටියට හිත වැඩෙනකොට ඒ ඉරියව් වෙනස්වීම තුළ හොඳට අනිත්‍ය මනසිකාරයකය දෙන්න පුළුවන්. ඉරියව් වෙනස්වීම තුළ පංචු උපාදානස්කන්ධ වෙනස් වෙන හැටි ගැමුරින් දකින්න පුළුවන්. ඒ තුළ අනිත්‍ය සිහි කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න අපේ ශරීරයේ මේ විඤ්ඥානයක් එක්ක මෙහේවන මේ ශරීර කූඩුව තුළ ඔබ ඇවිදිනකොට, ඔබ වාඩි වෙනකොට, ඔබ හිටගන්නකොට, ඔබ යම් වැඩක් කරනකොට, යම් යම් ආකාරින් ඉරියව් පවත්වනකොට ඒ හැම වෙලාවෙම හට ගැනීම, පැවතීම, වෙනස්වමින් පැවතීම, නැතිවීම කියන මේ ලක්ෂණ හැම වෙලාවෙම ඔබට දකින්න ලැබෙන. ඔබේ හොඳට හිත පිහිටනවනං ඉරියව්ව තුළ ඒ තුළ ඉරියව් වෙනස්වීම් ඔබට පේනවා. අන්න බුදුහාන්දුරු පෙන්න්නනවා දැන් ඉරියව්ව තුළ හොඳට හිත පිහිටෝලා ඉරියව් වෙනස්වීම දකින කෙනා තමා තුළත් බාහිරාය තුළත් මේ ඉරියව් වෙනස්වීම මේ ආකාරයෙන්මයි සිද්ධ වෙන්න කියලා හොඳට දකින කෙනා ඒ කෙනා ඒ තුළ දකිනවා සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති. මේ ඉරියව් වෙනස්වීම හටගන්නාකාරය ඒක ධර්මතාව හොඳට කය මුල් කරගෙන දකිනෝ. ඒ වගේ මයි වයදම්මානු පස්සීවා කායස්මෙන් විහෙරති. ඒක වෙනස්වීම ඒක අනිත්‍ය ස්වභාවේ. ඒක විනාසවමින් ඒ ඉරියව්ව වෙනස්වමින් පවතින ආකාරය හොඳට දකින. ඒ වගේ මයි සමුදේ වයදම්මානු පස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීමත් නැතිවීමත් ඉරියව් තුළ හොඳට දකිනෝ. එහෙම දකින කෙනා අත්ති කායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. තමන්ගේ කය මුල් කරගෙන හොඳට සිහිය පිහිටවාගෙන ඒ සිහිය දියුණු කරගන්න. යාව දේව ඥානමත්තායි ඒ තුළ තමන්ගේ ඥානය නුවන ප්‍රඥාව දියුණු වෙනවා. පතිස්සති මත්තායි හොඳට සිහිය පිහිටල සිහිය දියුණු වෙනවා. අනිස්සිතෝච විහරති. එයා නචකින්චි ලෝකෙ උපාදියති. යා කිසි දේක හිත පිහිටන්න ඒක අනිත්‍ය දකිනවා. ඇල්ම දුරුවෙනවා. ධර්මාවබෝධයට හිත නැබුරු වෙන. ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සේ විහරති. බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙන්න මේ ආකාරයට භික්‍ෂුව කයානුව බලමින් කායානු පස්සනාවෙන් ඉරියාපත තුළ ඉරියව්ව තුළ සිහිය පිහිටවන්න පුරුදු වෙන්න කිය. ඔන්න දැංග ඔබට මේක සරල තැනින් පටන්ගන්න මං ගොඩාක් ගැඹුරෙන් මේ ඉරියව් වෙනස්වීම ඔස්සේ අනිත්‍ය දකින්න හැටි පංචුපාදානස්කන්ධ වෙනස් වෙන හැටි ගැඹූරු දෙයක් ලොකු විස්තරයක් කරන්න ඇතුව ඔබට සරලෝ පටන් ගන්න. මොකද අපි දන්නවා මේ බණහන බොහෝ පිරිසා
එදිනිදා ගෙවල්වල දහසක් වැඩ කටයුතු අතරේ හැබැයි ධර්මය දියුණු කරන්න ආසයි. භාවනාවට ලොකු ආසමේ සතිපට්ඨාන දේශන පෙළ පටන්ගත්තට පස්සේ. බොහෝ පිරිසක් මේ දේශනාවට විශාල නැඹුරුවක් ඒ වගේ බොහෝ පිරිසක් මේ ගැන විමසනවා ඒ උනන්දු අපිට දකින්න ලැබෙනවා. ති ඒ නිසා ඔබ මේ දේශනා පෙළ හොඳට ශ්‍රවණය කරලා ඔබේ ජීවිත ඒ විදිහට භාවනාව පටන්ගන්න පුරුදුවෙන්. ඔබ එදිනෙදා සරලව කරන වැඩ කටයුතු හොඳ සිහියෙන් කරන්න පුරුදුවෙන්. හැම වෙලාම හිත වෙන අරමුණුවලට දුවන්න ඉඩ නොදී කය තුළ මේ කායික ඉරියව් වෙනස්වීම තුළ හිත පවත්වගන්න. ඊළඟට ඔබ පුරුදු කරගත්ත යම් භාවනාවක් තියෙනවන. ඔබට ඉරියව්ව තුළ හිත පවත්වගෙන ඒ භාවනාවම හිත පුරුදු කරන්නත් පුළුව. ඒ කියන්නේ දැන් අපි හිතම ඔබ මෛත්‍රී භාවනාව වඩන කෙනෙ. ඔබ ඉඳගෙන වඩන්නේ මෛත්‍රිය පුරුදු කරන්න. ඔබ ඇස්පියාගෙන වාඩි වෙලා හැම වෙලාම මෛත්‍රී භාවනාව වඩන්න තමයි ඔබ ආස කැමති අපි හිතම එහෙම. දැන් ඔබ හැමවෙලේම දිසාවසේ මේ උතුරු දිසාවන්න සියලු සත්වයෝ. උතුරු අනු දිසාවේ නැගෙනහිර දිසාවේ නැගෙනහිර අනු දිසාාව ඔය විදිහට දස දිසාවට මෛත්‍රී වඩන. ප්‍රමාණ වසයෙන් අරගෙන මහක්ගත ක්‍රමයට මෛත්‍රී වඩන. ප්‍රමාණ විශාල කර මෛත්‍රිය පතුරෝනවා. දැන් ඔබ මෙහෙම හොඳට පැය භාගයක් හරි දවසකට සැරෙන් සැරේ පැයක් විතර හරි මෛත්‍රී භාවනාව වඩලා ඔබ භාවනාවෙන් නැකිට්ටට පස්සේ අර ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙනස් කරාට පස්සේ ඔබ වෙනද වගේම අර පංච නීවරණ එක්ක පංච කාමයන් එක් ඔහේ ජීවත්වෙනවන්නම් ඔබට අර භාවනාව දියුණු කරගන්න ගොඩාක් කල්යන. හැබැයි ඔබට පුළුවන් ඔබ භාවනාවෙන් නැකිට්ටට පස්සේ ඔබේ හැම මොහොතකම ඔබේ ඉරියව්ව තුළ හිත පිහිටවාගෙන ඔබ වැඩක් කරන බස්සයක වාඩලා යනකොට හිතනවා. සියලු සත්වයෝ සුවපත්තයෝ අර පේනාය ගැන හිතන දෙපැත්තෙන් වටපිට බලාගෙන යන මේ දකින හැම මනුස්සෙක් මේ පහු කරගෙන යන හැම ගමක්ම හැම නගරයක්ම මේ ප්‍රදේශවල කොයි තරම් මිනිස්සු ජීවත්වෙනවාද. අහසේ පොළොවේ ජලය කොච්චර සත්තු ඉන්නවාද. මේ හැමෝම නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්තෙත්වා. මගේ මෛත්‍රිය මේ සියලු දෙනා උදෙසා පැතිරේවා. එතකොට හිත රැකගන්න අර මෛත්‍රිය තුළ. අපි හිතම ඔබ නිදාගන්න ගියා. දැන් නින්ද යනකං ඔබට පුළුවන් මෛත්‍රී අරමුණේම හිත පවත්වන. නින්ද යනකම්ම මෛත්‍රී සිතම වඩනවා කියලා. නින්ද යනකම්ම මෛත්‍රී වඩන. එහෙම ඒ අරමුණේම හිත බොහොම සාන්ත නින්දකට වැටෙන. ඊළඟට ඔබ ඇවිදගෙන යනු. ඒ හැම වෙලාවෙම මෛත්‍රිය පුරුදු කරන. අන්නේ විදිහට ඔබට මේ ඉරියාපත භාවනාව තුළ ඔබ පුරුදු කරගන්න භාවනාව වඩන්න පුළුව. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කරණීයමිත සූත්‍රයේදි විස්තර කරේ මේ මෛත්‍රී භාවනාව තිට්ටං චරන් නිසින්නෝවා සයානෝ ඉදගෙන ඉන්න ඉරියව්වෙන් හිටගෙන ඉන්න ඉරියව්වෙන් සක්මන් කරනකොට නිදාගෙන ඉන්නකොට නින්ද යනකං මෛත්‍රී අරමුණේම හිත පවත්වන්න පුළුවන්කි. ඊළඟට ඔබට ඒ විදිහට අනිත්‍ය භාවනාව කරන කෙනෙක් නං ඒත් ඔය විදිහටම පුළුවන්. බුදුගුණ මනසිකාරය දෙන කෙනෙක් නම් ඔබට ඒත් බුදුගුණ සිහි කරන්න පුළුවන්. හැබැයි ආනාපාන සති භාවනාව විතරයි වාඩි වෙලාම ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කයි රිජුවතියාගෙන කළ යුතු භාවනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්න. තිය නිසා පිංහතුනි හැම වෙලාම ඉරියව්ව තුළ හිත පිහිටවල පුරුදු කරන්න. ඔබට කාලයක් යනකොට ඉරියව්ව තුළ සිහිය පිහිටනවා. ඊළඟට අපි දන්නවා බොහෝ දෙනෙක් මේ සක්මන් භාවනාව පුරුදු වෙනවා එක පුරුදු වෙනකොට ගොඩක් හොඳයි. අපි දන්නවා සක්මනක් හදාගන්න. ඔබ දැකල ඇති සමහර ආරන්නේ වල භාවනා කරන ඒ භාවනා මධ්‍යස්ථානවල සක්මන් මළුවබ දැකළ ඇත. එතකොට ඒ වගේ එක්ක පුංචි දුරක් සමහට අඩී 20ක් විතර 15ක් හරි ඒ තියෙන ඉඩට අනුව පුංචි දුරක් හදාගෙන ඉස්සල්ලා පුරුදු වෙනවා සක්මන් කරන්න. ඔබටත් පුළුවන් කාටවත් කරදරයක් නොවෙන අනුන්ට බාධාවක් නොවෙන විදිහට ඔබ ඉන්න කාම්බරේ තියෙන ඉඩ වෙන්න පුළුවන්. ගෙදර කවුරුත් නැතිවෙලාවක ඔබට සමානලාට ඔබේ සාලි වෙන්න පුළුව. හැබැයි මතක තියාගන්න ගෙදර පිරිස ඉන්නකොට මිනිස්සු යනයනකොට අනුන්ට පේන්න මේ භාවනා රඟපාන එකක් නෙමේ. භාවනා රඟපාන්න යන්න එපා. ඔබට මේක විශාල බාධාවක් වෙනවා. ඒ නිසා ඒක තමන්ගේ පෞද්ගලික දෙයක්. භාවනා කිරීම
භාවනා දියුණු කර ගැනීම ඒ භාවනා වෙනුවෙන් කැපවීම තමන්ගේ පෞද්ගලික තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න ගන්න උත්සාහය. ඒ නිසා ඔබ තව කෙනෙකුට බාධාවක් නොවෙන විදිහට අපි හිතම ඔබේ කාම්බරේ පුංචි ඉඩයි තියෙන්නේ කියලා. හැබැයි ඔබ පොඩි දුරක් හිත හදාගෙන පුරුදු වෙන මම සක්මනේ විනාඩි 15ක් හරි ඉරියව්වේ හිත පිහිටවන්න පුරුදුවෙන්. අන්න ඔබ එක කෙලවරක ඉඳං හොඳට හිස්මුදුනේ ඉඳම් පාදාන්ති දක්වාම ඉරියව්ව සිහි කර. ඒ ඉරියව්ව සිහි කරලා පියවරෙන් පියවර පාදේ ඔසවනකොට ඉදිරියෙන් තියනකොට ඒ ඉරියව් වෙනස් වෙන හැටි ඊළඟ පාදය මුලින්ම සමහරලා අපේ ඔය ඉතිහාස යම් යම් භාවනා ක්‍රමවල පැරණි භාවනා ගුරුවරු හිත පිහිටවීම පිණිස මුලින්ම ඒ පාදය අනුව වම්පාදයේ දකුණු පාදේ වම්පාදේ ඒ විදිහට සිය පිහිටවන්න පුරුදු කරන. ඊළඟට ඒ එකම පාදය ඔසවනවා තබනවා ඔසවනවා තබනවා මේ විදිහට සිහිය පවත්ත ගන්න පුරුදු කර. ඊළඟට තවදුරටත් දියුණු වෙනකොට ඒ පාදය ඔසවනවා අරගෙන යනවා තබනවා. මේ විදියට සිහිය පිහිටවන්න පුරුදු කරන. එදකොට මේ අපේ පැරණි භාවනා ගුරුවරු එක භාවන ආචාර්යවරු සිහිය පිහිටවන්න ප්‍රායෝගිකව පුරුදු කරපු ක්‍රම. ඔබ මේ විදිහට හරි ඔබ ඉරියව් වෙනස්වීම හොඳට තේරුම් අරගෙන ඉරියව්ව තුළ හිත පිහිටවන්න පුරුදුවෙන්. ඊළඟට අප හිතම පුංචි විඩක් ගෙදර තියෙන්නේ කියලා. අඩි 6-7ක් ඉස්සරහට පියවර කීපයක් ඉදිරියට ගිහිල්ලා නවතිනවා. ඒ නවතිනකොට හොඳට ඉරියව් වෙනස්වීම තේරුම් ගන්න. ආපහු හැරෙනවා. ඒ හැරෙනකොට ඉරියව් වෙනස්වීම තේරුම් ගන්න. එතකොට ඔය විදිහට ඔබට පුළුවන් ඔබේ ඉරියව් වෙනස්වීම තුළ පුරුදු කරගන්න. හැබැයි ඒ පුරුදු කරගන්න. එහෙම කාලයක් පුරුදු වෙච්ච කෙනෙකුට ගෙදර ඒ සක්මනේ හරි සක්මන් මළුවේ හරි භාවනා කරපු තැන විතරක් නෙමේ. ඒ කෙනාට හැම වෙලාවෙම පාර යනකොට මතකතියාගන්න අපි අර මුලින් පුරුදු වෙනකන් තමයි හිමීට ඔබ දැකල ඇති ඔය සක්මන් භාවනා කරනකොට සමහර භාවනා පන්තිවල භාවනා ගුරුවරු භාවනා කරන තැන්වල හිමීට පාදය ඔසවනවා හිමීන් තියනවා නිකන් බලාගෙන කෙනෙක් හිතෙනවා මේ නිකන් රොබෝ කෙනෙක් යනවා වගේ. මෙහෙම පුළුවන් හැමදාම කියලා. ඒ පුරුදු වෙනකම්. ඒ විදියට සිහිය පිහිටවල පුරුදු වුණාට පස්සේ ඔබේ සාමාන්‍ය ඉරියව් පැවැත්ම තුළම ඔබට සිහිය පවත්ව ගන්න පුළුවන්. හැබැයි ඒකට කාලයක් යනවා. එහෙම පුරුදුනාට පස්සේ ඔබ එදිනෙදා ඇවිදින රටාව තුළ ඔබ එදිනෙදා ගමන් යනකොට ඔබට හැම වෙලාවෙම ඔබ ඉඳගන්නකොට හිටගන්නකොට ගෙදර වැඩක් කරනකොට ඇවිදගෙන යනකොට ඒ හැම වෙලාවෙම ඉරියව් වෙනස්වීම තුළ හොඳට හිත පවත්ව ගන්න පුළුවන් අර විදිහට පුරුදු වෙච්ච කෙනෙකුට. අන්නේ නිසා පින්වතුනේ භාවනාව කියන එක පුරුදු කරගන්න. භාවිතා බහුලී කතා. ඒක නිතර නිතර පුරුදු කරන්න බහුල වශයෙන් කරන්න. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා යානාවක් පදවන කෙනෙක් වගේ. පුරුදුනාට පස්සේ ඕනෑම තැනකින් වාහනයක් හොඳට පළපුරුදු රියදුරෙකුට ඕනෙම තැනකින් අනතුරක් නැතුව වාහන යන්න පුළුවන් හැම තැනකින්ම කොහෙන් හරි ගිහිල්ලා අනතුරක් නැතුව යොදුන් ගානක් සිය ගානක් හරි ගිහිලා ආපහු එතනට එනවා. ඇයි ඒ කෙනා ඒක ප්‍රගුණ වෙච්ච කෙනෙක් හොඳ නිපුණ කෙනෙක් කාලයක් පුරුදු කරගත්ත කෙනෙක් ප්‍රවීනේ. අන්නේ නිසා භාවනාවත් ඒ වගේ පුරුදු කරගන්න. ඊළඟට අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ ඉරියාපත භාවනාවම තවත් හොඳට සිහිය පිහිටවලා කෙලෙස් සහිත අරමුණක් කිසිම ආකාරයකින් හිතට ඇති නොවෙන විදිහට මනා සිහිනුවනින් ඉරියව් පවත්වන්න තවත් භාවනාවක් පෙන්නන. ඒ භාවනාව තමයි සම්පජාන භාවනාව. මේ සම්පජාන භාවනාවේදි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපේ ඉරියව් වෙනස්වීම අපි කරන හැම ක්‍රියාවක් තුළම හිතට කෙලෙස් ඇතුල් වෙන්න පුළුවන් අවස්ථාවල් සිහිනුවනින් රැකගන්න හැටි. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම දැන් බලන්න ඔබ කන බොනකොට ඇඳුමක් අඳිනකොට වැසිකිලි කැසිකිලි කරනකොට පවා හිත නොමග යන්න ඕන තරම් කෙලෙස් අරමුණු ඔබ හැම වෙලාවෙම කොච්චර දේවල් හිතට ගලාගෙන එනවද. හැබැයි ඔබ සිහියෙන් හිටියොත් ඒ හැම වෙලාවෙම හැම ඉරියව්වකම හැම මොහොතකම
හිත රැක ගන්න පුළුව. ලාමක අකුසලයකට පාපී සිතුවිල්ලකට ඔබේ හිතට රිංගන්න ඔබේ හිතට ඇතුල්ලෙන් අවස්ථාවක් නැතිවෙන. අන්නේ විදියට හිත රැකගන්න හැටි තමයි මේ සම්පජන්න භාවනාවෙන් පෙන්න්න. ඔන්න බුදුරජාණන් වහන්සේ භාවනාවත් විස්තර කරලා දෙනවා මේ විදිහට පුනිච පරම් භික්කවේ බික්කු යම් කිසි භික්ෂුවක් ඔන්න භාවනා කරන කෙනෙ මොකද බුදු හාමුදුරුව භික්‍ෂූන් වහන්සේ අරභයා තමයි මුලින් මේක දේශනා කරන්න. ඊට පස්සේ මේක ඒ බණහපු පිරිස ශ්‍රාවකය ඔබ දන්නවා භික්‍ෂූන් වහන්සේලා විතරක්නය මේක පුරුදු කරේ. මේ බුද්ධ ශාසනය මේ ධර්මය භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටමයි. එදා කුරු රට කම්මස්ස ගම්ම කියන නියං ගමේ නාන තොටේ කුඹල් හලේ එදිනෙදා හැම තැනම මිනිස්සු තමන්ගේ ජීවිතේම සතර සතිපට්ඨානයම පුරුදු කරන්න පටන් ගත්තා. තොර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙන්නනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අභික්ඛන්තේ පටික්ඛන්තේ ගැන ඉදිරියට ගමන් කරනකොට ආපසු හැරිලා එනකොට. අන්නර සක්මනිත් දැන් අපි ඕක කතා කර ඉස්සරහට යනවා ආපස්සට හැරිලා එනවා. එතකොට අපි යම් තැනක ඉදිරියට ගමන් කරනවද ආපහු හැරිලා එනවද එතන විශේෂ වචනයක් තියෙනවා සම්පජානකාරී හෝති. මනා සිහිනුවනක් පවත්ව ගන්නවා සම්පජන්නේ. මේ ඉදිරියට යනකොටවත් ආපහු හැරිලා එනකොටවත් ලාමක අකුසලේකට නම් මගේ හිතට ඇතුල්වෙන්න ඉඩ දෙන්නේ නෑ කියන දැඩි අධිෂ්ඨානය. සම්පජන්නේ දැඩි නුවන ඒ විදිහට හිත රැකගත්ත කෙනා ඒ ඉදිරියට ඇවිදිනකොටවත් ආපහු හැරිලා එනකොටවත් ඒ වෙලාවෙ හිතට අකුසලයකට ඇතුල්ලෙන්න ඉඩක් තියන්නේ. හිත රැකගන්න. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ ඉදිරි පස බලනවා. විලෝකිතේ වටපිට බලන ද අපි බලන්න දවසට කොච්චරන හැරිලා බලනවා වටපිට බලනවා උඩ බලනවා බිම බලනවා ඉස්සරහා බලනවා. එතකොට අපි මේ ඉදිරි පස බැලුවත් වටපිට බැලුවත් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. මනා සිහිනුවනින් ලාමක අකුසලේකට නං හිතට ඇතුල්වෙන්න මං ඉඩ තියන්නේ නෑ කියලා සම්පජන්නෙන් තමයි හිත රැකගෙන සිහිය පවත්තගන්න. ඒ නිසා ඔබ කොහේ බැලුවත් හොඳ සිහියෙන් ඉන්න කෙනාගේ හිතට ලාමක අකුසල් ඇතුල්වෙන්න ඉඩ නොදී හිත රැකගන්න පුළුවන්. ඊළඟට බුදු හාමුදුරු පෙන්නවා සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. එදකොට බලන්න සම්මින්ජිතේ පසාරිතේ අතපය හකුලනකොට දිගහරිනකොට දැම් බලන්න අපි අතපයි හකුලනවා දිග අත් නමනවා දිගාරීනවා කොච්චරනම් දවසේ අතපයෙන් මේ දිගහරිනවා හකුලනවා වාඩි වෙනවා නැකිටිනවා වැඩ කරන ඔය කොච්චර අතපයි හකුලනවා දිගහරිනවාද. හැබැයි ඒ හැම වෙලාවෙම සම්පජානකාරී හෝති. දැඩි අධිෂ්ඨානයෙන් හිත රැකගන්නවා මේ මොහොතේ මගේ හිතට ලාමක අකුසලයකට නං ඇතුල්ලෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඊළඟට බුදු හාන්දුර පෙන්වා සංගාටි පත්ත චීවර ධාරණය සම්පජානකාරී හෝති. මතකතියාගන්න එතන සංගාටි කියන්නේ දැම භික්‍ෂූන් වහන්සේ අරභයා දේශනා කරදි බුදු හාන්දුර පෙන සංගාටි දෙපට සිවුර පත්ත කියන්නේ පාත්‍රය චීවර අඳනේ තනිපොට සිවුරාදී මේ සිවුරු ධාරණය කියන එක දරනවා පොරවනකොට සම්පජානකාරී හොති මනා සිහිනුවනින් හිත රැකගන්න කියන කෙලෙස් සහිත අරමුණකට නං හිතට ඇතුල් වෙන්න දෙන්න ඇකි. දැම් මේක ඔබ ගලපගන්න ඔබට ගිහි කෙනෙකුට ගිහි කෙනෙක් නං ඇඳුම් පැළඳු පිරිමි කෙනෙක් නං එක්කො කලිසං කමිස සරං ඔය අඳන හැම ඇඳුමක්ම කාන්තාවකට ගවුම් වේවා සාරි වේවා අදින හැම ඇඳුමක්ම පොඩි දරුවන්ට වේවා. එතකොට මේ අපි ඇඳුම් පැළඳු අඳිනකොට ගලවනකොට ඒවා හෝදනකොට ඒවා පරිහරණය කරනකොට ඊළඟට භික්ෂෝකට පෙන්න්න පත්ත ගැන පාත්තර ඒ වගේ දැන් ඔබ පිංගංකෝප්පන පාතරවල නෙමෙන ගිහියෝ එතවට පිංගංකෝප්ප පරිහරණය කරනකොට ඒ හැම වෙලාම ඇඳුම් පැළඳුම් අඳිනකොට ගලවනකොට ඒවා පරිහරණය කරනකොට පිංගංකෝප්ප පරිහරණය කරනකොට ඒ හැම වෙලාවෙම සම්පජානකාරී හෝති. මනා සිහිනුවනින් හිත රැකගන්නවා
මගේ හිතට ලාමක අකුසලේකට නං ඇතුල්ලෙන්න ඉඩ දෙන්නෑ කියලා හිත රැකගන්න. ඊළඟට බුදුහාන්දුරුව පෙන්නනවා අසිතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති. අසීතේ කියන්නේ ආහාර අනුභව කරනකොට. පීතේ අපි යම් පානය කරන දේවල්තේ කෝපී ඊළඟට නොඒක් බීම වර්ග අපි බොනවා කොත්ත මල්ලි බොනවා තේ බොනවා නොඒක් දේවල්. එතකොට මේ කණබොන වෙලාවට බීම වර්ග පානය කරන වෙලා කායිතය කියන්නේ රස කැවිලි හපල කණ දේවල් තින්නේ ඒව කණ වෙලාවට. සාහිතය කුමක් හරි රස විදිනවා. එතක මේ කියන්නේ කණ බොන වෙලා හැම වෙලායම ආහාර අනුභව කරන වෙලාවට සම්පජානකාරී හෝති. මනා සිහිනුවනින් හිත රැකගන්නවා ලාමක අකුසලේකට නං හිතට රිංගන්න දෙන්න. දැම් බලන්න ඔබට මේ දේශනාව අහගෙන ඉන්නකොට තේරෙනවා ඇති එහෙම නං අපිට භාවනා කරන්න වෙලාවක් නෑ කිය ඉන්න බොහෝ දෙනෙක් භාවනාව ගැන දන්නේ නෑ. දැම් බලන්න අපි එදිනිදා කරන හැම කටයුත්තක් තුළම අපිට සම්පජන්නේ ඉරියව් ගැන සිහිනුවන පවත්වන්න පුළුවන්නන් ආය අමුතුවෙන් භාවනා කරන්න වෙලා හොයන්න ඕන්නෑ. ඒ තුළ සතිපට්ඨානය වැඩෙනවා. සිහිනුවන වැඩෙනවා. ඊළඟට බලන්න බුදුහාමුදුරුව පෙන්නු ආය වෙන දෙයක් ඕන්නෑ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ කැන වැසගිලි කැසිගිලි කරන වෙලාවටත් ඔබ මළමුට්‍ර පහ කරන්න වැසිකිලියට ගිය වෙලාවටත් එතනදිත් සම්පජානකාරී හෝති. ආයි තව භාවනා කර නමුතු වෙලාවල්ල ඔොන්ද හිතන්. එතනදිත් ඔබට හිත රැකගන්න පුළුවන්. මතකතියාගන්න හිත නොමග යන්න තැන්. ඔබට වැසිගිලි කැසිගිලි කරන වෙලාවෙත් ඔබ අයෝනිසෝ මනසිකාරයෙන් නං ඉන්නේ ඒත් ඔබේ හිතට ලාමක පාපි අකුසල් හිතට ඇතුල් එන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම හිත රැකගන්නවා පාපි අකුසලේකට හිතට ඇතුල්වෙන්න දෙන්නෑ කියලා කුසල අරමුණක් තුළ හිත ආරක්ෂා කරගන්න. මනා සම්පජන්නේ දැඩි අධිෂ්ඨානයෙන් නුවනින් කුසල අරමුණේ හිත පවත්වන. ඊළඟට බුදු හාන්දුරු පෙන්නනවා ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ. සම්පජානකාරී හෝති. ගතේ කියන්නේ ගමන් කරනකොට. එතකොට අපි කොහේ හරි ගමන් කරනකොට. ටිතේ නතර වෙලා ඉන්න. නිසින්නේ වාඩි වෙලා ඉන්න. සුත්තේ සැතපිලා ඉන්න. පොඩ්ඩක් ඇල වෙලා ඉන්න. ජාගරිතේ ජාගරිතය කියන්නේ අවදියෙන් ඉන්න නිදි මරණවා කියන්නේ අවදියෙන් ඉන්න. භාසිතේ කවුරු හරි එක කතා බස් කරන. තුන්හි භාවේ නිහඬව ඉන්න. දැම් බලන් ඉති ඔයිටිකන කරන්න දැම් මේ සම්පජාන භාවනාවිදි කතා කරපු දේවල් දිහා හොඳට බැලුවොත් ඔබට තේරෙනවා ඇති මේ අපි එදිනිදා කරන හැම දෙයක්ම මෙතන තියෙනවන කියලා. බලන්න ගතේ ගමන් කරනකොට නතර වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඇලවෙලා හාන්සි වෙලා ඉන්නකොට අවදියෙන් ඉන්නකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට ඒ හැම වෙලාවකම සම්පජානකාරී හෝති. තමන්ගේ හිත කෙලෙස්සුන්ගෙන් ලාමක අකුසලයන්ගෙන් පාපි අකුසලයකට නම්මං හිතට ඇතුල්වෙන්න ඉඩ දෙන්නෑ කියලා හිත රැකගන්න කුසල අරමුණක් තුළ අන්න සම්පජන්න භාවනාව. ඒ නිසා පින්වතුනි මේ විදිහට භාවනාව පුරුදු කරගන්න පුළුවන්නන් ඔබට. ඔබ ඉදිනිදා ටික පුරුදුවෙන්. මේ විදිහට භාවනාව පුරුදු කරගත්ත කෙනා ඔබට නොදැනීම ඔබ භාවනාව එදිනෙදා වැඩ කටයුතු හොඳ සිහියෙන් නුවනින් හොඳ අවධානයෙන් සිදුවෙනවා වගේ මයි ඒ තුළ සතර සතිපට්ඨාන වැඩෙන. ඔබේ සිහිනුවන වැඩෙනවා. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය හොඳ නුවනක් සිහියක් තියෙන කෙනාට මේ ඉරියාපත භාවනාව සම්පජන්න භාවනාව බොහෝම ප්‍රනීත විදිහට දියුණු කරගන්න පුළුවන්කම තියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ විදියට භාවනා කරන කෙනා ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සේ විහරති. තමන්ගේ කයේ හැම ඉරියව් වෙනස්වීමක් තුළම මනා සිහිනුවනින් සම්පජන්නෙන් වාසය කරන කෙනා බහිද්ධවා කායේ කායානු පස්සේ විරති මේ බාහිරයගේ කයේ ඉරියව් වෙනස්වීමත් ඒ අයගේ ස්වභාවයක් හොඳට නුවනින් තේරුම් ගන්න. අජ්ජත්ත බහිද්ධවා කායේ කායානු පස්සී විහරතියේ තමා තුළත් බාහිරය තුළත්
මේ කායික ඉරියව් වෙනස්වීම හොඳට දකිනෝ. ඒ වගේ මයි ඒ ඉරියව් වෙනස්වීම තුළ ඔහු සමුදේ හට ගැනීම. සමුදේ දම්මානු පස්සීවා කායස්මින් විහරති. වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. සමුදේ වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. ඒ තුළ හට ගැනීම දකිනෝ. නැතිවීම දකිනෝ. හට ගැනීමත් නැතිවීමත් දෙකම දකිනෝ. එකැන අනිත්‍ය දකිනෝ. ඒ දැකීම තුළයා ධර්මාවබෝධයට හිත පුරුදු කරගන්නවා ඒ තුළින්ම. එතකොට බලන්න මේ භාවනාවෙන්ම විදර්ශනාවට හැරෙන්න්නත් පුළුවන්. ඊළඟට බුදුහාන්දුර පින අත්ති කායෝතිවා 50 සති පච්චු පට්ටිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති. නචකින්චි ලෝකයේ උපාදීති ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සේ විහරති. තියනිසා පිංහතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ. ඔබට හොඳට භාවනාව දියුණු කරගන්න අවස්ථාව පරිසරයේ ලැබිලා තියෙන. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. අපිට ලෝකෙ හදන්න බෑ ලෝකෙ වෙනස් කරන්න බෑ ලෝක යන රටාවල් ඒවා අපිට වෙනස් කරන්න බෑ. අපිට හැමෝම අරගෙන ඔක්කොම එකතු කරගෙන නිවනට යන්නත් බෑ. ඔබ ලැබිච් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මේ ධර්මමාර්ගය වඩන කෙනා හිතන්න අරයා නිසා මෙයා නිසා මට බැරි වුණා මේ ගෙදර අය නිසා භාවනා කරගන්න බැරි වුණා මෙන්න මේ අය තමයි මට මේ කරගන්න බැරි වුණේ මේ අය නිසා. හැබැයි ඔබ අපා යනකොට ඔය කවුරුවත් ඔබේ පිහිටට එන්නේ නෑ. දේවදූත සූත්‍රය බුදුහාන්දුරුව පෙන්වා අපායට ගියාට පස්සේ යමරජ්ජුරු අහනවා එම්බා පුරුසිය මේ අකුසල් නුබේ අම්ම කරපු ඒව නෙමේ. නුබේ තාත්ත කරපු අකුසල් නිසා නුබ මෙහාව නෙමේ. නුබේ ඥාතියෙක් නෑයෙක් යාළුවෙක් හිතවතෙක් කරපු කාගෙවත් කර්ම අකුසල්ගෙවන්න නුබ මෙහාව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසයි නුබ මේ ආවේ. එහෙමනං එයා නිසා මෙයා නිසාරයා නිසා කියලා අනුන්ගේ පිටින් තියල බේරෙන්න්න බෑ. ඔබ උත්සාහ කරන්න අත්තාහි අත්තනෝ නාතු කෝහිනාතෝ පරෝසිය. තමාට තමාවත් නැති කල්හි තව කවරෙකුගෙන් නම් පිහිටත්ද. ඔබට ඔබ විතරමයි. ඒ නිසා තමා තමාව පිහිට කරගන්න. අත්තදීපා අත්ත සරණ අනං්‍ය සරණ. තමා තමාව පිහිට කරගෙන පිළිසරණ කරගන්නේ කොහොමද ධම්මදීපා ධම්ම සරණ අනං්‍ය සරණ. ධර්මය දූපතක් කරගන්න. ධර්මයම පිහිට කරගන්න වෙන බාහිර දෙයක් පිහිට කරගන්න එපා. ඒ තුළ ඔබට පුළුවන් මේ සතර සතිපට්ඨානය පුරුදු කරගන්න. පිංහතුනි මේ සතර සතිපට්ඨාන දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ දින ඇතුව ප්‍රතිඵල පෙන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම පුරුදු කරනවන්න එයා ඒ විදිහටම සිහිය පවත්වනවන. එයාට උපරිම අවුරුදු 7ක් යයි කීවා ප්‍රතිඵල ලබන් එක්ක අනාගාමී පලට පත්වෙනවා එක්ක උතු මරහත්වයට පත්වන අවුරුදු 7ක් ඇතිකි. යම් කිසි කෙනෙක් ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය සිහිනුවන දියුණු කෙනෙකුට අවුරුදු 7ක් අවශ්‍ය නෑ. එතනින් කාලය අඩු කරලා උපරිම දින 7කුත් ඇති කීව වීරියවන්ත කෙනෙකුට. දින 7කුත් අවුරුදු 7ක් අතර ප්‍රතිඵල ලබන්ඩ පුළුවන් කියලා අපේ බුදුරජාණන් වහන්සේ සහතික ඇතුව දේශනා කරපු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනා. තිය නිසා ඔබ ඔබේ ජීවිතය තුළ මේ සතර සතිපට්ඨානය පුරුදු කරගන්න ටික නමුත් පුරුදු කරගන්න. පීනන්න වතුරට බහින්නම වෙනවා. ඒ නිසා අපි තැපෑලෙන් පීනන් ඉගෙන ගන්නවා වගේ උබහල ඇතිව නිකන් කතාවට කියනවා මිනි මේ තැපෑලින් රැවිං ඉගෙන ගන්න බෑකි. රියදුරු රස්සාාව හරි වාහනයක් පදවන්න එක තැපෑලෙන් උගන්නන්න පුළුවන්කමක් නෑ. ඒ වගේ තමයි ඔබ පීනන්න නං ගොඩයිනං පොතක් පතක් බලලා පීනන්න පුරුදු වෙන්න බෑ වතුරට බහින්නම වෙන. ඒ නිසා ඔබ භාවනා කරන්න පටන්ගන්න සතිපට්ඨානය වඩන්න පටන්ගන්න. මේක බණ අහල සාධකාරයක් දිල් අනේ අපිට කවදහරි ලැබේවා කියලා මලක් පෝජ කරලා. ඒක හිත ඉඳල ලැබෙන දෙයක් නෙමේ. හැබැයි අපි දන්නවා මේ බුද්ධ ශාසනය තුළ සමහරය මලක් දිහා බලං ඉඳලා ඒ මල පරවෙනකොට ධර්මය අවබෝධ කරගත්ත මහා පින්වන්තයි හිටිය. හැබැයි ඒ අය
පෙර සසරේ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගත්තයි. පාරමිතා හොඳට පුරපු අය පෙර බුද්ධ ශාසනවල හොඳට භාවනා කළ සතිපට්ඨානෙ වඩලා නුවණ මෝරපු අය. ඒ අයට ධර්මය කියන්නේ උග්ගටි තඤ්ඤයි. එවැනි කෙනෙකුට නම් එක ගාථාවත් ඇති. පුංචි දෙයක් පොඩි උපක්‍රමයක් මලක් පරවෙනවා දැකලත් ධර්මය අවබෝධ කරගත්ත. ඒ නිසා මේ හිත පුරුදු කරන්නට ඕනේ. භාවිතා බහුලී කතා නිතර නිතර හිතක් පුරුදු කරන්නට ඕන. ධර්මය තුළ කාලයක් පුහුණු කරන්නට ඕන. අන්න එතකොටයි අපේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච සකස් වෙච්ච හිතක් බවට පත්වෙන්. ඒ පිණිස ඔබ හැම දෙනාටම උත්සාහය වීරිය නුවණ පහළවේවා භාවනාව පුරුදු කරගන්න ධර්මය දියුණු කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි.